සෝවාන් මාර්ග අනුගාමිකයා කෙබඳු ස්වභාවයක පුද්ගලයෙක්ද කියලා මේ අහන්නේ. මාර්ග අනුගාමිකයා කියන්නේ කොහොම කෙනෙක්ද කියන එක. ඒ වගේම අහනවා ඔහු සදහටම සතර අපායෙන් නිදහස් කෙනෙක්ද කියලා. දැන් මේක දැනගත යුතු විශේෂ කාරණයක් තිබෙනවා. සෝවාන් මාර්ග අනුගාමිකයා කියන්නේ අෂ්ටාර්ය පුද්ගලයන්ගෙන් පළවෙනි ආර්ය පුද්ගලයා. එවනම් ආරම්භක ආර්ය පුද්ගලයා. යම් ආර්ය පුද්ගලයෙක් ආර්ය බවට පත් වුණා නම් ධර්මයේ දැකපු ප්‍රඥාවෙන්මයි පත් වෙන්නේ. ඒක ප්‍රඥාව මූලිකයි. දහම් අවබෝධය ලැබෙන්න ඕනේ. එහෙනම් මොකද්ද ලැබෙන්නේ? ලෝකයේ ස්වභාවයක් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය කියන්නේ මේ අකුරු 8යි පද 3යි කියලා කෙටියට ගත්තාල පොඩි කොටසක් ධර්මයක් නෙමෙයි මේ. බුදුරජාන් වහන්සේ විවිධාකාරයෙන් ඒ ගති ලක්ෂණ ඇති දහම් අවබෝධ කරගන්න හේතු වාසන ඇති පින්වත් පිරිස් වලට 84000 ආකාරයකින් ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ ගති ස්වභාවයන්ට වැටහෙන ක්‍රමවේද මේ 84000 ධර්මස්කන්ධය කියන්නේ ඒ ටිකයි. මේ 84000 ධර්මස්කන්ධය කියන එක මේ ත්‍රිපිටක ධර්ම රත්නයේහි සංගායන මහරහතන් වහන්සේලා පෙන්ලා තිබෙනවා 21000ක් ධර්මස්කන්ධ සූත්‍ර පිටකයේ තියෙනවා. විනය පිටකයේ 21000ක් තියෙනවා. ඒ දෙක 42000ක්. අවිධර්ම පිටකයේ 42000ක් තියෙනවා. මේ විදිහට මේ විනය සූත්‍ර අභිධර්ම කියන මේ ත්‍රිපිටක ධර්මයේ තුල 84000ක් ධර්මස්කන්ධය අඩංගුයි. ඒ සෑම ධර්මස්කන්ධයකින්ම පෙන්වන්නේ ඒ විවිධ ගති ලක්ෂණ තියෙන දහම් අවබෝධ කරගන්න හේතු වාසනා තියෙන පින්වත් පිරිසට අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි ඒ තුලින් අවබෝධ කරගන්නයි. එහෙනම් මේ සෑම ධර්මස්කන්ධයක්ම ඒ තුලින් ගෙනියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය වටහා දීමේ ධර්මයේ කරා. ධර්මාබෝධය ලැබුණා වෙන්නේ පළමුවම මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගැනීමත් සමගයි. එතකොට මේ විදිහට ඒ සෑම ධර්මස්කන්ධයක් තුලින්ම කියවෙන්නේ එක අනිත්‍ය වෙන හැටි. ආර්ය විනයේ දුක්ඛ කියන එක දකින්න හැටි. අනාත්ම කියන ධාම දකින්න හැටි. මොන ක්‍රමෙන් හරි අනිත්‍ය දැක්කා නම් දුක්ඛක් දකින්නවා අනාත්තක් දකින්නවා. ධර්මයේ තුලින් දුක්ඛ වටහා ගත්තා නම් අනිත්‍ය අනාත්ත ඒත් දකින්නවා. ධර්මයේ තුලින් අනාත්ත වටහා ගත්තා නම් අනිත්‍ය දුක්ඛ ඒතරත් දකින්නවා. මොන ක්‍රමෙන් හරි ධර්මාවබෝධය ලැබෙන්න නම් ඒ Tamanට ගැලපෙන ක්‍රමයකින් බණක් ඇහෙනකොට අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන්නේ මේ ලෝකේ ස්වභාවය මෙන්න මේකටනේ කියලා Tamanට හොඳට වැටහෙන්න ඕනේ. එහෙම වැටහෙන ක්‍රම විවිධාකාරයෙන් තියෙනවා. ඒක නිසා මේ පංචස්කන්ධය මුල් කරගෙන සමහර වෙලාවට විවිධ ආකාරයෙන් ධර්ම දේශනා කරලා තිබෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි විග්‍රහ කරලා විවිධ උදාහරණ උපමා දෙමින් ධර්ම දේශනා කරලා තියෙනවා.
ඒ වාගේම ඒ පෙන්න වූ ස්කන්ධ පහ උපාදානස්කන්ධ පහක් වශයෙන් අරගෙනත් අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි විග්‍රහ කරලා තියෙනවා. එහෙම දේශනා දහස් ගණනක් තියෙනවා. ඔය හැම දේශනාවකින් කෝක හරි Tamanට ගැලපෙන එකක් තුලින් මේ පංචස්කන්ධ හරි පංච උපාදානස්කන්ධ හරි මුල් කරගෙන අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි දැක්කනා පළවෙනි ධම්ම අවබෝධය ලැබුණා වෙනවා. එහෙම නැත්නම් ධාතු වශයෙන් බෙදෙන ක්‍රමයක් තියෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියලා. මේ ධාතු හතරක් මුල් කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන හැටි විග්‍රහ කරලා තියෙනවා. එහෙම නැත්නම් ධාතු හයක් මුල් කරගෙනත් විග්‍රහ කරනවා. ආකාශ ධාතු, විඥාන ධාතු කියලා තව දෙකක් එකතු කරලා. මේ කොයි ක්‍රමෙන් හරි මේ ලෝකයට අයිති සියල්ල මේවේ අහු වෙනවා, කොටු වෙනවා. පංචස්කන්ධය ගත්තත්, පංච උපාදානස්කන්ධය ගත්තත් ඒ විග්‍රහ කරන ධර්මයේ තුලින් ලෝකයට අයිති සියල්ල කියවෙනවා. සතර ධාතුන්ගේ මුල් පටන්ගෙන විග්‍රහ කළත්, එහෙම නැත්නම් ධාතු හයක් වශයෙන් අරගෙන විග්‍රහ කළත් ඒත් ඔය විදිහටම අහු වෙනවා. ආයතන වශයෙන් ගන්නවා. චක්කායතන, සෝතායතන, ගානායතන, જીවආයතන, කායායතන, මනායතන කියලා ආයතන හයක් වශයෙන් ගත්තත් විවිධාකාරින් මේ හය මුල් කරගෙන කරපු දේශනා මුල් කරගෙන මේ ලෝකෙම අවටහා ගන්න ක්‍රමයක් තියෙනවා. ලෝකෙට අයිති සියල්ල අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි කියලා වැටහෙන ක්‍රම තියෙනවා. එනයි ධර්මස්කන්ධය තුළ ඒකාන්තයෙන් ওই ටික තියෙනවා. ඉතින් ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුපාද වශයෙන් මේ නොඑක ආකාරයෙන් විග්‍රහ කරලා තියෙන කොටසයින් තම තමන්ට මේ ලෝකේ පිළිබඳ ලෝකයට අයිති සියල්ල වැටහෙන එකක් තියෙනවා කොක හරි. මොකද හේතුව ඉන්ද්‍රිය නානත්වය කියලා එකක් තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේවට කියන්නේ මේ සත්වයේ පැවැත්මේ මූලික වන්නා වූ නැත්නම් ධර්ම අවබෝධයේ මූලික වන්නා වූ පැවැත්මේදී ප්‍රඥාවන්තයින්ට නැත්නම් යම්කිසි ආකාරයෙන් මේ ධර්මය අවබෝධ කරගන්න සුදුසුසන්ට ඒ සුදුසුකම් ලබා ඇති අය මෙන්න මේ කියන ඉන්ද්‍රිය පහක විවිධ තත්වයන්ගේ ඉන්නවා. කෙනෙකුට ශ්‍රද්ධාව වැඩි, අනික් ඉන්ද්‍රිය බල අඩුයි. ඒ ශ්‍රද්ධාධික කියනවා. සමහර කෙනෙකුට අනික් ඉන්ද්‍රියක් තියෙනවා, නමුත් වීර්ය ඉන්ද්‍රිය බල වැඩි. යට වීර්යාධික කියනවා. ඒ වගේම සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය. කෙනෙකුට හොඳ මනස සිහිනුවණක් තියෙනවා. ඒ පැත්තේ සති ඉන්ද්‍රිය බල වැඩි වෙනවා. ඒතකොට ඒ වගේම තවත් කෙනෙකුට සමාධියට බොහොම පහසුකම් තියෙනවා. ලැබෙනවා පුරුදු හේතු පුරුදු හෝ අනුව. සමාධි ඉන්ද්‍රිය බල වැඩි අය. තව කොටසක් ඉන්නවා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් අය. මෙන්න මේ කියන ඉන්ද්‍රිය නානත්වයක් තියෙනවා. ඒ ගැළපෙන ඉන්ද්‍රියන්ගේ සීමාල් විවිධයි. ඒ නිසා මේ විවිධත්වයේ අයට වහා ධර්මාබෝධය කරන්න හේතු වාසනා තියෙන දහම් කොටසක් තියෙනවා. හැබැයි මේක දන්නේ ලෞතර බුදුරයන් වහන්සේ. උන්වහන්සේ හමුවට හේතු වාසනා ඇති කෙනෙක් ගියොත් ආය අතගගා ඉඳ දියන්නේ නැහැ. එල්ල කළා සුසු දේ දැකලා උන්වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානිය තියෙන නිසාම ඒක ලෞතර බුදු පියාණන් වහන්සේලාට පමණක් තිබෙන විශේෂ ඥානයක්. ආසේ අනුසය ඥානිය ආදී වශයෙන් ඥාන තියෙනවා, විශේෂ අසාධාරණ ඥාන කියලා. ඒ නිසාම උන්වහන්සේලා හරියටම එල්ල කරලා ඉලක්ක කරලා ඔහුගේ අවබෝධය ලැබෙන්න ඕන ධර්මකාණ්ඩය දන්නවා. ඒ දේශනාව කරනවා. එක දේශනාවෙන්ම මාර්ගඵල අවබෝධය ලබනවා. ඒ වාසනාව ලෞතර බුදු පියාණන් වහන්සේ නමක්ගෙන් ධර්ම අහන්න ලැබුණොත් ඒ අයට ලැබෙන වාසනාවක්. නමුත් සියල්ලන්ට එහෙම නැහැ.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ 84000ක් ධර්මස්කන්ධයෙන් නිතර බණ අහනකොට Tamanට ගැළපෙන ආසන්න ධර්මයක් ඇහුනහම ඔන්න ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ ඒ තුලින් අවබෝධයක් ලැබෙන මොහොතක් එනවා. අන්නේ මොහොත આવොත් Tamanගේ වැඩේ හරි. ධර්මාබෝධය ලැබිලා සෝවාන් මාර්ග අනුගාමිකෙක් හෝ වෙනවා. පළවෙනි ආර්ය පුද්ගලයා වුණා නම් සතර පායනුන් නිදහස්. ඒ ආර්ය පුද්ගලයා ආයි ආපහු යන කෙනෙක් නෙමෙයි. ඊටුරිය කවදා හරි පූර්ණ කරගන්න අවස්ථාවක් තියෙනවා. අන්න එහෙම ක්‍රමවේදයක්. ඉතින් ඒ නිසා ඒ දහම් කාණ්ඩයෙන් මොකක් හරි එකක් නිතර බණ අහනකොට Tamanට ගැළපෙන දේ අහුවෙනවා. ඉතින් නිතරම අහනකොට කෝකෙන් හරි තේරෙනවා. අනිත්‍ය කියන්නේ දුක්ඛ කියන්නේ අනාත්ම කියන්නේ මෙන්න මේ ආර්ය විනය මෙහෙම කියන්නේ මෙන්න මේකටයි. ඒක හරි න්‍යායානුකූලව ගැළපිලානේ තියෙන්නේ කියලා. Tamanටම විමර්ශනය කරගෙන දකින්න නුවණක් පහළ වෙනවා. ඊට පස්සේ පද ගැන ප්‍රශ්නයක් නැහැ එතුමන්ට. අනිත්‍යද කියන්න ඕනේ නැහැ. ඒකේ වෙන වචනයක් හදන දෙමළෙන් කතා කළාත් ප්‍රශ්නයක් නැහැ. අදහසයි අවශ්‍ය වෙන්නේ. අනිත්‍ය කියන වචنين කියපු අදහස ඒ වචනේ මොන භාෂාවට පරිවර්තනය කරගෙන අහලා හරි කමක් නැහැ. අදහස ආවනම් අන්නේ අදහසටයි ධර්මයේ කියන්නේ. ඒ ධර්මයේ දේශනා කරන්න ආධාර කරගත විවිධ පද තමයි ඔය එක එක භාෂාවලින් ලියලා තියෙන්නේ. ඉතින් පද පටලවා ගන්නේ නැතුව ඒකෙන් කිව්ව අදහස හරියට තෝරාගත්තා නම් අන්නේ අදහස වැටහිච්ච වෙලාවට Tamanට තේරිච්ච වෙලාවට කවදාවත් අහපු නැති ගැඹුරු දහමක් දකින්න වෙලාවක් එනවා. ඒ කියන්නේ කටපාඩම් කරගත්ත පදවලක් නෙමෙයි ඒක. ඒක කියන්නේ වචන වලින් හැදිච්ච එකකුත් නෙමෙයි. ඒ ලැබිච්ච අවබෝධයේ සිංහලත් නෙමෙයි, දෙමළත් නෙමෙයි, ඉංග්‍රීසිත් නෙමෙයි, ලතින් ආදී භාෂාවකුත් නෙමෙයි. ಜಾති කුල එකක්වත් ඒකේ නෑ. එකම දෙයක් තමයි අවබෝධ කරගන්න. එන ස්ත්‍රී සෝවාන් පුරුෂ සෝවාන් කියලා එකක් නෑ. ගිහි සෝවාන් පැවිදි සෝවාන් කියලා එහෙම එකකුත් නෑ. සෝතාපන්න ඵලයේ ලැබුවා නම් කවුරු හරි ಜಾති කුල ගෝත්‍ර කවුරු වුණත් ගිහි පැවිදි කවුරුණක් ලැබුවා නම් එකම ඵලයේ. ඒක අවබෝධ ඥානීයට ගෝචරන අවබෝධයක් මිස ඒක වචන නෙමෙයි, පද නෙමෙයි. නමුත් පද තුලින් වචන තුලින්ම තමයි අවබෝධය ඇති කෙනෙක් විවිධ ක්‍රම වලින් ওই ටික විග්‍රහ කරලා දෙන්නේ. ඒ අවබෝධයේ ආධාරයක් වශයෙන්. ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේකේ වචන වලින් පෙන්නපු නිවන් අවබෝධයේ හේතු වෙන අදහස ත්‍රිපිටක ධර්මයේ තුල පැහැදිලිව තියෙනවා. නමුත් මේක තේරුම් ගන්න බැරි වුණොත් වැහෙනවා. වචනේ ආවට වැඩක් නැහැ. අර්ථේ වැහුනොත්. මේ කාලේ වෙනකොට එහෙම දෙයක් වෙලා තියෙනවා. ඒ ධර්මයේ තුලින් මේක එහෙම තියෙනවා කියලා කියන්න පුළුවන්. ත්‍රිපිටක ධර්ම රත්නයේ තුල හේතු හැම අතින්ම පෙන්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ දේශනා කරන ධර්මයේ සංස්කෘත පදවැල් වලට නගන්න එපා කියලා. නැගුවොත් දුකුලා ඇවතක් එනවා කියලා ඇවතකුත් පනවලා තියෙනවා. භාවිතා කරන්න පරිවර්තනය කරන්න එපා කියලා. එහෙනම් ඒක බුදු පියාණන් වහන්සේ විශේෂ කාරණයක් දැකලා එහෙම ඒ විදිහක් විස්තර කරලා තියෙන්නේ. එපා කියපේකම කරලා හිටන් අද අමාරු වෙట్లా තියෙනවා. හැබැයි පෙළ දහම් විදිහටම තියෙනවා. සංස්කෘත කරලා නැහැ. සිංහලට අර්ථ විග්‍රහ කරනකොට සිංහල පද වලින් 75% විතර සංස්කෘත කරලා තියෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? ඒ පාලි පදයේ සිංහල තේරුව මොකක්ද අහපුවාම සංස්කෘත පදයක් කියනවා.
අනිත්‍ය කියන්නේ මොකද අහපුවාම අනිත්‍යයි කියලා තේරුම් ගන්නකො. අනිත්‍යයි කියන එකට අනිත්‍ය කියන්නේ. අනාත්ත කියන්නේ මොකද අහපුවාම අනාත්ම දන්නේ නැද්ද? අන්න ඒකට කියනවා. ඒතර අනාත්ම කිව්වහම අනිත්‍ය කිව්වහම වචනේ මොකද්ද? සංස්කෘත වචනේ. මේ බුදුරයන් වහන්සේ යමක් දැකලා තමයි එහෙම භාවිතා කරන්න ගන්න එපා කියලා තියෙන්නේ. නමුත් කරලා තින්නේ ඒ වැඩේ. ඒකෙන් සිද්ධ වුණ දෙයක් ලස්සනට පැහැදිලිව වෙලක් තියෙනවා. සංස්කෘතයෙන් අනිත්‍ය කියන්නේ මොකද අහපුවාම ස්ථිර නැති එකටයි කියලා විග්‍රහ කරලා තියෙනවා. අනාත්ත කියන්නේ මොකද්ද කියලා අහපුවාම අනාත්මයි ඒ කියන්නේ ආත්මයක් නෑ කියලා විග්‍රහ කරලා දෙනවා. ධර්මයේ තිබුණ ගැඹුරු අර්ථය වැහිලා ගියා. පදවලට පද 1000කින් හදලා දුන්නත් වැඩක් නැහැ. අදහස වැහුනොත් ධර්මාබෝධය ලබන්නේ අදහසින්. අන්නේ ටික වැහුණාට පස්සේ සෝවාන් මාර්ග අනුගාමිකයෙක් හටගන්න තියෙන හේතුව නැති වුණා. අන්න ඒකයි වෙලා තියෙන්නේ. හැබැයි 95ක් වැහුණා මිසක් 95ක් වැහිලා ගියා මිසක් 100%ක් එහෙම වැහුන්නේ නැහැ. 100%ක්ම වැහුණා නම් නැවත ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ නියමාර්ථය අහගන්න කෙනෙක් නැතුව යනවා. මනුස්ස ලෝකේ. ඒකට කියනවා මනුස්ස ලෝකේ ශාසනය අන්තර්දානයි කියලා. නමුත් අටුවා විග්‍රහ ආදී තියෙනවා 5000ක් යනකම් ශාසනයේ අන්තර්දාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පදේ නියමාර්ථය ඇහුවොත් විවිධ අර්ථ දුන්නත් නියම අර්ථය දෙන්න කෙනෙක් නැති වෙන්නේ වසල 5000ක් ගියාට පස්සේ තව 2600යි ගිහින් තියෙන්නේ. එහෙනම් තවම එහෙම දෙයක් වෙලා නැහැ. කලක් යටපත් වෙන්න යනවා ආයි මතු වෙනවා. අන්න එහෙම දෙයක් තියෙන්නේ. ඒ නිසා මේක හොඳට පැහැදිලි කරගන්න හිතු මත හුඟව දෙනෙක් දෙනවා. විවිධ මතධාරීන් එක එක මත ඉදිරිපත් කරනවා මේ වචන වලට. හැබැයි මොනවා ඉදිරිපත් කළත් එදා මහරහතන් වහන්සේලා 84000ක් ධර්මස්කන්ධයන් විග්‍රහ කරලා දේශනා කරලා සග්ගායනා කරලා තියෙන වෙලාවේදී වරදින් නැති වෙන්න හොයාගන්න සාක්ෂි ඒවැයි විග්‍රහ කරලා තියෙනවා. එහෙනම් ඒවට ගැලපෙන්න ඕනේ කියන අදහසක් ඔක හරිනා. ඊට නොගැලපුණොත් මොකද කරන්නේ? ඒ අතිපණ්ඩිතයෝ ත්‍රිපිටකේ කපනවා. ත්‍රිපිටකේ වැරදි මගේ කහරි. අන්න එහෙම මෙහෙකට බහිනවා. තවනුත් විනාශ වෙලා ලෝකයක් විනාශ වෙනවා එතකොට. ඒ නිසා අදහස හරිනා. මුළු ත්‍රිපිටකයේ මුල ඉඳන් අගට පෙරලා බැලුවත් අග ඉඳන් මුලට බැලුවත් ඊට විරුද්ධ සූත්‍රයක් හොයාගන්න බෑ. ඊට පක්ෂේවා තියෙනවා වොන්තර. අන්න එහෙම එකක් දකින්න ලැබෙනවා. ඒ තුලින් තමයි හොයාගන්නේ. ඒ අදහස බුද්ධ වචනට අනුකූලයි කියලා පැහැදිලිව. ඒ වාගේ මේක දැනගත්ත කෙනාට ගෝචරයි. සමාතීම සාක්ෂිත් තියෙනවා. මෙන්න මෙහෙම පද තුනක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. නියම අදහස ගත්තොත් හේතු වාසනා ඇත්තන්ට නිවන් අවබෝධයකින් ලැබෙනවා. ඉතින් 84000න් එකක් විතරක් කිව්වට ආසන්න සීමාවේ වණක් ඇහෙනකොටත් ඔය අවබෝධය එන්න පුළුවන්. හුඟක්ම පරස්පර එකක් ආවොත් ඒ කියන්නේ අධික ශ්‍රද්ධාධිකයට අධික ප්‍රඥාධිකයට කියන බණක් ඇහුනට මාර්ගඵල අවබෝධ කරන්න බෑ. ඒ වගේම අධික ප්‍රඥාධිකය
අර අධික ශ්‍රද්ධාධිකයට කියා තියෙන ක්‍රමවේදය අහගන්න කැමති නෑ. මොකද මේ හාමුදුරුවෝ වර්ණනා කර ඉන්නවා. ඉතින් මම දන්නවා බුදුහාමුදුරන් තව නම් 1000ක් කියන්න ඕනේ නැහැ. මට කියන්නකෝ මේ අවශ්‍ය කාරණේ. වික්ෂිප්ත වෙනවා ඔහොම බල යනකොට. ඇයි ප්‍රඥාධිකයට ඕනකම තියෙන්නේ වර්ණා නෙමෙයි. ගැඹුරු හරවත් මූලික අර්ථය විතරක් දැනගන්න. එයාට මේ එහෙම ಗುಣ වර්ණනා කර බලාපොරොත්තු වෙනවා කියන දේ කියන්නේ නැතුව. ඒක හරි වාදයක් වෙනවා. එහෙම කෙනාට අන්න එහෙම මේවෙන් ගන්න අමාරු. ඒ වගේ මහා ගුණයක් වර්ණනා කරන අනේ සාදු කිය බලා ඉන්න ශ්‍රද්ධාධිකයෝ ඉන්නවා. ඊයට බොහොම ගැඹුරෙන් හොඳ අර්ථවත් කෙටි බණක් කිව්වොත් එහෙම. කොහොතව බණ කිව්වේ නෑනේ. හාමුදුරුවෝ බණ කියන්නේ නැද්ද? එහෙමත් බලා ඉන්න. මොකද හේතුව ශ්‍රද්ධාධිකයා ඉල්ලන ක්‍රමේ වෙනයි. හැබැයි ඒ ක්‍රමෙම ඕනේ එයා අවබෝධ කරගන්න. ප්‍රඥාධිකයා ක්‍රමේ වෙනයි. එයා ඒ જાතිය ක්‍රමයකින්ම අවබෝධ කරන්නේ. වීර්‍යාධික කෙනායි ක්‍රමේ වෙනයි. එයාට ඒ જાති එකක් මොනේ ඒකෙන්ම අවබෝධ කරන්නේ. සමාධි අධික කෙනායි ක්‍රමේ වෙනයි. එයාට භාවනාවක් මුල් කරගෙන දෙන ක්‍රමයකින්ම ඒක අවබෝධ කරන්නේ. මේ වගේ දින Tamanට ගැළපෙන ක්‍රමයක් කොහෙන් හරි එනකොට මේ අවබෝධය ලැබෙනවා. මොකද්ද ලැබෙන අවබෝධය? මේ සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි. සියලු ධර්ම අනාත්තයි. ඔන්න ඔය කියන ටික වැටහෙන්න ඕනේ කවදා හරි ඔය එකකින්. අනිත්‍ය වෙන්නේ මෙහෙමයි දුක්ඛ වෙන්නේ මෙහෙමයි අනාත්ත වෙන්නේ මෙහෙමයි කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ලක්ෂණ තුන විතරක් අරගෙන එල්ල කරලා විග්‍රහ කළොත් ඒක තමයි ප්‍රඥාධිකයට දහම් අවබෝධය ලැබෙන ක්‍රමී. යාට කිව්වොත් මේ මල් වට්ටි එහෙම අරගෙන අත ගහලා අර හඳුන් කෝරා පත්තු කරලා මල් ටිකෙන් පූජා කරලා ඉන්නකො බණ අහන්න. මට ඕවා ඕනේ නැහැ. ඕවා පැත්තක තියන්න. මට මේ අවශ්‍ය කාරණේ කියන්න. මොකද අනිත්‍ය කියන්නේ? මට ඒක දැනගන්න ඕනේ. මොන වදයක්ද මේ? අන්න එහෙම එකක් කියනවා. ප්‍රඥාධිකේ ඒව එකක්වත් ඕනේ නැහැ. යාට ඕනකම තියෙන්නේ ගැඹුරු දහම් අර්ථය එල්ල කරලා. හැබැයි ඒක හරියන්නේ නැහැ ශ්‍රද්ධාධිකයට. මට ඕනේ අත්දැකීමක් ඇති කෙනෙකුගේ වචනේ විතරයි. මට ඕවා පස්සේ යන්න බෑ. යන්න ඕනෙත් නෑ. ඒ කියනකොට මට තේරුම් ගත්ත හැයි කියන්නේ ඇත්තද බොරුද කියලා. අන්න එහෙම කෙනෙක් කියන ප්‍රඥාධිකයාගේ ස්වභාවය. එයාට ඒ ක්‍රමය හරි. හැබැයි වීර්‍යාධිකයාට එහෙම හරියන්නේ නෑ. එයාට මේ බොහොම නිරුත්සාහිකව මේ ටික ලැබුවා කිව්වොත් එහෙම ඒක නා වෙන්න බෑ. මෙච්චර ගැඹුරු දහමක් මෙච්චර අර්ථයක් උත්සාහයක් නැතුව නිරුත්සාහිකව කොහොම ලබන්නේ? අන්‍යයර බුදුරන් වහන්සේ දේශනා කළ මස්ලී වියලී යාවා සම්මැට ඉතිරි වේවා. පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ වීරියෙන් යම්කිසි ආකාරයකින් අදිෂ්ඨානයක් කළාද අරිහත්ත්වයට පත්ව මිස නොනැගිටිමි කියලා ඉඳ ගන්නවා. මරුණොත් මැරිච්චාවේ. මෙන්න මේ જાතියට හරි ආසයි වීර්‍යාධිකයෝ. අන්න එහෙම ඉඳගත්තොත් නම් තමයි හරියන්නේ. ඒ වගේ උත්සාහයට බැස්සොත් නම් ප්‍රතිඵල ලබන්න පුළුවන්. අපිට ඒකත් විශ්වාසයි. අන්න එහෙම වෙනවා. මොකද වීර්‍යාධික බුද්ධලයාගේ මානසිකත්වයේ හැටි. එයාට ඒ જાතිය වණකින් ඕනේ ලබා දෙන්න. ඒ ධර්මීය අවබෝධය ලබන හැටි. සතිය අධික කෙනාට ඒව හරියන්නේ නැහැ. එයාට වෙන්නා දෙන්න ඕනේ. හිත සංවර කරගෙන කය නැත්නම් මේ ක්‍රියාව සංවර කරගෙන වචන සංවර කරගෙන දස අකුසලයන්ගේ වෙන් වෙලා සිහිනුවණින් යුක්තව කටයුතු කරලා ප්‍රතිපත්ති රැකලා ඒ જાතියෙන් ගියොත් තමයි නිවන් දකින්න පුළුවන්. ඒ අදහස යාගින් අහක් කරන්න බෑ. මොකද සතිය අධික පුද්ගලයෙක් නිසා. සමාධි අධික පුද්ගලයෝ ඉන්නවා. කවුරු කිව්වත් මන් නම් අහන්නේ නැහැ. භාවනා කරලා මිස නිවන් දකින්නම් බෑ. භාවනා කරලා ධ්‍යාන ලැබලා එහෙම වෙන්න ඕනේ. මන් නම් විශ්වාස කරන්නේ මට නම් හිතන්න බෑ කවුරු කිව්වත් වෙන ක්‍රමයක්. අන සමාධි අධික පුද්ගලයාගේ අදහස. ඉතින් ඒ පුද්ගලයාට ඒ જાතිය අදහසට අනුකූල ධර්ම තියෙනවා. ඔය 84000ක් ධර්මස්කන්ධය නැත්නම් 84000ක් ධර්මස්කන්ධය තුල
ඔය කියන සද්ධාධික, වීර්‍යාධික, සතියාධික, සමාධියාධික, ප්‍රඥාධික පුද්ගලයින්ට ගැලපෙන දහම් තියෙනවා. ශ්‍රද්ධාධික පුද්ගලයින්ට ගැලපෙන දහම් දීඝනිකායේ හුඟක් තියෙනවා. ඒ විදිහේ දහම් තමයි ගැලපෙන දහම්මයි තියෙන්නේ. ওই ජාතක කතා ශෛලිය තුලත් ඒක තියෙනවා. නැඹුරු කරගන්න. ඒ ශ්‍රද්ධාධික බුද්ධිලට ගැලපෙන ඒවා. ඉතින් ඒ වාගේ වීර්‍යාධික සතියාධික අයට ඒවට ගැලපෙන ඒවා ඔය මජ්ක්‍ධිම නිකායේ, සංයුත්ත නිකායේ, අංගුත්තර නිකායේ, කුද්දක නිකායේ එහෙම තියෙන කුද්දක නිකායේ බොහෝ කොට තියෙන ප්‍රඥාධිකයන්ට ගැලපෙන ඒවා. බොහොම කෙටි. ගාථාවයි දෙකයි තියෙන සූත්‍රයක. හැබැයි හරිය ගැඹුරු අර්ථයක් කෙටියෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ප්‍රඥාධිකයට හොඳට තේරෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ඒ සූත්‍ර පවා විග්‍රහ කරලා වෙන් කරලා තියෙන්නේ ඒ ගති ලක්ෂණ ඇති අයට ගැලපෙන විදිහට දේශනා කරපු දේශනා දැකලා වෙන් කරලා ඉතින් තමයි ওই දීඝනිකායේ, මජ්ක්‍ධිම නිකායේ, සංයුත්ත නිකායේ, අංගුත්තර නිකායේ, කුද්දක නිකායේ ආදී වශයෙන් පස් නිකායකට බෙදලා සූත්‍ර පිටකේ තියෙනෙත් ඔය හේතුවෙන්. දැන් ඉතින් මොකද්ද වෙන්නේ? අපි අහන්නේ කොයි ක්‍රමෙන් හරි කමක් නැහැ. ඔය හැම එකකින්ම පෙන්නන්නේ මොකද්ද? අනේ මේ ලෝකේ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එකක් නේ. අන්නේ කිව්ව අදහසින් ඔය පදයෙන් කිව්වේ එකේ අදහසින් වැටහෙන්න ඕනේ. ඉතින් මේක ස්ථිර නැති එකක් නේ. දැන් මෙහෙම අදහසක් දෙනවා. මේක තමයි විනාශ කරපු තැන. නිවන් දකින්න පහසුකම් කොච්චර තිබුණත් බැරි වෙච්ච තැනක් ඔය අදහස විනාශ කළොත්. ස්ථිර නැති හින්දා නෙන්නම් දුක. අදහසක් දෙනවා. ඇත්ත වාගේ තේරෙනවා බැලු බැල්මට. ස්ථිර නැති හින්දානේ දුක. එහෙම එකක් එනවා අදහසක්. විමර්ශනය කරන්න හිතෙන්නේ නැහැ ඉන් එහාට. ඒ මොකද්ද කිව්වේ කියලාවත් අහන්න නැතුව එහෙම කිය ඉන්නවා. ස්ථිර නැහැ ඒකයි දුක කියලා. ඉතින් මේ ලෝකේ පිහිටලා තියෙන්නේ මොකේද කියපුවාම ධර්මාභෝධය ලැබුව උත්තරය කියනවා මේ දුකේ පිහිටලා තියෙන ලෝකේ. සැප නැමැති මායාවක් තියෙනවා. ඒකත් දුකට දාන උගුල. දුක නැමැති අසහනයකින් පිරීලා තියෙනවා. සැප නැමැති මායාවක් කරයි කරකි ඒකෙන් පිට යන්න දෙන්නේ නැතුව ඒකරම ඇද ඇද ආපහු දමනවා. මෙන්න මෙහෙම දෙයකුයි ලෝකේ කියන්නේ කියලා. ධර්මාභෝධය ලැබුව අයට වැටහෙනවා. එතකොට එයාට හිතෙනවා ඉතින් මේ අසාර ලෝකේ ස්ථිර නැත්නම් කොහොමද දුක් වෙන්නේ? මේ අසාර ලෝකේ ස්ථිර නැති හින්දාම මේකේ මිදිලා යන්න පුළුවන්. බැරි වෙලා හරි මේ අසාර ලෝකේ ස්ථිර වුණා නම් අනාතෙන් අනාතයින් කවදා මේකෙන් බේරෙන්නද? මෙන්න මෙහෙම අදහසක් ධර්ම අවබෝධයේ තියෙන අයට එනවා. ඒතර කවුරු හරි කිව්වොත් අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ ඒකයි කියලා කිව්වොත් වචනේ පිළිගන්න හේතු නැති හින්දා නිහඬ වෙනවා. හොයලා බලපුවාම පේනවා වරද්දාගෙන ඉතෙන දැන. එහෙනම් අනියතං අද්දුවං ආදී වචන තියෙනවා. ස්ථිර ඇති ඇති කතාව වෙනමංශයක්. අවබෝධය ලැබීමට අවශ්‍ය කරන්නා මේ ත්‍රිලක්ෂණය කියන එකේ පළවෙනි ලක්ෂණය තමයි අනිත්‍ය කියන එකේ නියම වචනේ හොයා ගන්න ඕනේ. එතකොටයි හම්බ වෙන්නේ. අපිට ඕන හැටියට හොයලත් අහුවෙන්නේ නැහැ. අපිට ඕන හැටියට හොයන්න අඩුපාඩුවක් කියලා නැහැ. ත්‍රිපිටකේ ඒ ටික තියෙනවා. වෙන කොහෙවත් කාගෙන්වත් අහන්න හොයන්න දෙයක්වත් නැහැ. එහෙනම් ගිරිමානන්ද සූත්‍රයේ බලපුවාම බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ශ්‍රී මුක දේශනාවක් කරපු ලකුණු ඒ පැහැදිලිව තියෙනවා.
ඛතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනන්ද මේ සියලු සංඛාර අනිත්‍යයි කියන්නේ ඇයි? මොන අදහසින්ද? ප්‍රශ්නේ බුදුරජාන් වහන්සේම නගලා තෝරලා තිනා හරි ලස්සනට. ඉදානන්ද බික්ඛු සබ්බ සංකාරේහි අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මෙන්න අනිත්‍යයි කියන කාරණේ මොකද්ද කියලා බුදුරජාන් වහන්සේ ශ්‍රී මුක දේශනාවෙන් කරපු දේශනාව තියෙනවා. පැහැදිලිව. එක එක්කෙනාගේ කියමන් පස්සේ යන්න දැන් ඕනේ නැහැ. කවුද අනිත්‍ය කියන එක සිංහලට තෝරනකොට ස්ථිර නැහැ කියලා ලිව්වේ? දැන් හොයා ඉන්න ඕනේ නැහැ. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම පෙළ දහමේ පැහැදිලිව තියෙනවා. ඒක බොරු කරන්න සමතෙක් නම් ලෝකේ නැහැ. අනිත්‍ය කියන්නේ ওই ටික නෙමෙයි වෙන එකක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සමතෙක් නැහැ ලෝකේ. මොකද ලෝකයාට ත්‍රිලක්ෂණේ දැකලා දේශනා කළ පළවෙනි උත්තමයා ඒකාන්තයෙන් තව එක්කෙනෙක් නැහැ. ඒ තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ. ඔය වචන තුනේ නියමාර්ථය දෙන්න තව කෙනෙක් ලෝකේ පහළ වුණා නම් ලෝතර බුදුරු පහළ වෙන්න ඕනේ නැහැ නිවන් දකින්න. නිවන් දක්වන්න ධර්මයේ දේශනා කරන තව සමතෙක් ලෝකේ පහළ වෙනවා කියලා දේශනාවේ නැහැ කොතනකවත්. මොන ශාස්ත්‍රවරු ලෝකේ පහළ වුණත් ත්‍රිලක්ෂණේ විග්‍රහ කරලා ධර්මාභෝධය ලබා දෙන්න ලෞතර බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. එතකන් ඔය අදහස ගැඹුරුයි වැටහෙන්නේ නැහැ වැහිලා යනවා. එහෙනම් සෝවාන් මාර්ග අනුගාමිකයා කියන පළවෙනි ආර්ය පුද්ගලයා වෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ නියම අර්ථයේ ධර්මානුකූලව වැටහෙන්න ඕනේ. ඥානවන්ත පුද්ගලයාට ඒ පොඩ්ඩ ඇති නිවන් දකින්න. එතනින්මයි මුල පටන් ගන්න. ඊට පස්සේ කවුරුවත් බණ කියා දෙන්න ඕනේ නැහැ. ඒ තරම් වටිනා දෙයක්. හරියට ධර්මයේ දේශනා කළත් අහන්න ගමන ඉක්මා වෙන එක ඇත්ත. එහෙම නොවුනත් ඔහු අතරමං වෙන්නේ නැහැ. මේ අවබෝධයේ තරම් වැදගත් දෙයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? ඉදානන්ද බික්ඛු සබ්බ සංකාරී අට්ඨියති හරායති jigucchati. මෙන්න බුදුරජාණන් වහන්සේ අනිත්‍ය විග්‍රහ කරපු හැටි. ඒ ටික දකින්නේ නැතුව නම් ඒ වචන තුනෙන් කිව්වේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැතුව නම් උදේ ඉඳන් රැය වෙනකන් රූපං අනිච්චං වේදනා අනිච්චා කිය හිටියත් චක්කුං අනිච්චං රූපං අනිච්චං සෝතං අනිච්චං සද්දෝ අනිච්චා කිය වැඩුවත් වචන පිළා කිය ඉන්න පුළුවන්. අවබෝධය නම් ඉන්නේ. එහෙනම් තෝරා ගන්න ඕනේ මේ මොකද්ද කිව්වේ? අට්ඨියති හරායති jigucchati. මෙන්න මේක තෝරාගත්තා නම් ඒ තමයි අනිච්ච. ඒක එහෙම නෑ කියන සමතෙක් තුන් ලෝකෙම නෑ. යම් භික්ෂුන් වහන්සේ නමක් ඔය බොරු කියලා කියනවා නම් ත්‍රිපිටකයට විරුද්ධව කතා කරන කෙනෙක් වෙනවා මිසක්. ඒක බොරු නම් මෙන්න මේක ඇත්ත කියලා කියන්න සමතෙක් නා වෙන්නේ නෑ. මොකද හේතුව? ඒ ගැඹුරු ත්‍රිපිටක ධර්මයේ එහා තව ධර්මයක් දේශනා කරන්නේ මොන හාමුදුරුවෝද? ඒ බුද්ධ දේශනාවේ සත්‍යතාවය දැකලා එදා සිවිපිලිසිම් ව්‍යාපත් මහරහතන් වහන්සේලා සංගායනා කරලා කැටි කරලා සංඝ පරපුරට බාර දුන්න වටිනා දහම. ඒ වටිනාකම දන්න සංඝ පරපුර ඒ අදහස එහෙමම ගෙනාවා. Tamanට මොන අදහසක් මතුවලා ආවත් ඒ ගෙනාවු ධර්මාදහස කියා දුන්න ක්‍රමේ විග්‍රහ වෙනස් කරන්න ගියේ නැහැ. ඒ වටිනාකම නිසා අදත් අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවාම අනිත්‍යයි කිය ඉන්නවා. නමුත් ධර්මයේ පෙන්ලා තියෙන නියමාර්ථයේ එහෙම්ම අද හම්බ වුණා. අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ත සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මෙන්න මේ අනිච්ච සංඥාව තෝරා ගන්න ඕනේ. මොකද්ද මේ අට්ඨියති කියන්නේ විග්‍රහ කරලා තියෙනවා. පෙළෙන ලක්ෂණේ යුක්තයි මේ ලෝකේ කියන එක.
මේ ලෝකේ හොයාගන්න විවිධ ක්‍රම තියෙනවා. කොයි ක්‍රමෙන් අරගෙන මේ ලෝකේ හැරි බැලුවත් පෙළෙන ලක්ෂණේ යුක්තයි. එනම් මොනවැන්ද පෙළෙන්නේ? මේ පෙළෙනකොට වේදනාවක් දැනෙන්න ඕනේ. දුකෙන් පෙළෙනවා. දුකෙන් පෙළෙන බව දකින්නේ කොහොමද අපි? දුක් වේදනාවක් මතුවෙන්න ඕනේ. යම් තැනක වේදනාවක් මතුවුනේ නැත්නම් දුක කියන්නේ මොකද්ද කියලා දැනෙන ක්‍රමයක් නැතුව යනවා. එහෙනම් අනේ මම දුක් විඳිනවා කියලා යමකිට හිතෙනවා නම් මේ ලෝකේ දුකයි කියලා යමකිට කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් එයා මේ වින්දනය අහක් කරලා දුක් වේදනාවෙන් තොරව දුක් වේදනාව නොදැක එහෙම කියන්න බෑ. එනම් බුදුරජාණන් වහන්සේ ඒ නිසාම දේශනා කරනවා මේ පටිසන්ධි විඥානයකින් පහළ වෙලා නාම රූප සලආයතන ස්පර්ශ පහළ වෙලා ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව පහළ වෙනකොට අන්නේ විඳින්නාට දුක පනවනවා. මෙන්න මේ විඳින්නාටයි දුක දකින්න ලැබෙන්නේ. දුක දකින්න නෙමෙයි දුක විඳින්න. මෙන්න මේ ටික තෝරා ගන්න ඕනේ. එහෙනම් දුක විඳීමට අවශ්‍ය දෙයක් තියෙනවා. දුක විඳීම නම් ඒකට හේතුකාරීන් ප්‍රධාන දෙකක් තියෙනවා ගතයි හිතයි කියලා. යම් තැනක ගත ගොඩ නැගුණොත් ඒ ගත ඇසුරු කර හිත ගොඩ නැගුණොත් අන්න එතන දැනෙන්න පටන් ගන්නවා. අන්නේ දැනෙනකොට යමකින් ගත හිත පෙළෙනවා නම් ඒ පෙළෙන බව දකින්න ලැබෙනවා. දැනෙනවා. මෙන්න මේ පෙළෙන බව දැනෙනකොට දුක දැනෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතන්න මෙහෙම දෙයක්. උත්තර ධ්‍රවයේ අධික සීතලයි හිම මිදිලා කියනවා. ඉතින් අපිට දුක නැහැනේ. මොකක් නිසාද? උත්තර ධ්‍රවයේ තියෙන සීතල අපිට දැනෙන්නේ නැති හින්දා. අපි යනවා කොහේ හරි කමන්නේ නුවරිලි ප්‍රදේශයට හරි සිරිපාදයට හරි ওই සීත කාලෙක එහෙම ගියොත් වෙවුලනවා ටිකක් වෙලා යනකොට හීතලි. එතකොට අහනවා මේ හීතල ගැන මොකද කියන්නේ? උත්තර ධ්‍රවයේ හීතලින් 10 එකක් 20 එකක් වගේ මෙතන නැහැ. මොකද වෙවුල ඉන්නේ. කතා කරගන්න බෑ හීතලිය කට ගන්න. හීතල සැපද ඇහුවොත් සැප නෙමෙයි මේ මම මේ පෙරව ගන්න ටිකක් ගෙනාවේ තියෙන මට මේ වෙලා තියෙන්නේ කියලා. ඒකේ දුකක් දකින්න. මොකක් නිසාද? දුක් වේදනාවට හේතුකාරක වෙන ස්පර්ශයක් නිසා. යම් තැනක දුක් වේදනාව මතු වුණා නම්, වින්දනය මතු වුණා නම්, දැනුණා නම් අන්න එතන දුක දැනෙනවා. එහෙනම් මේ බාහිර ලෝකේ නෙමෙයි දුක තියෙන්නේ. දුකට හේතු වෙන කාරණා බාහිර ලෝකයෙන් ඇවිදිලා මේ දුක දැනෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා හැදිලා. මෙන්න මේකට කියවා නාමයයි රූපයයි. ওই නාම රූප දෙක මිශ්‍ර කරගෙන හැදිලා තිනවා ආයතන 6ක්. ඒවට මේ බාහිර ලෝකයෙන් විවිධ දේ ස්පර්ශ වෙනවා. දුකට හේතු වෙන ස්පර්ශයක් ඒවට ආපුවාම අභ්‍යන්තර වශයෙන් දුක් වේදනාවක් ඇති වෙනවා. මෙන්න මේ දුක් වේදනාව සම්බන්ධ කරලා යමක් දුකයි කියලා පෙන්වුවා නම් අන්නේ තුලින් දකින්න පුරුදු වෙන්න කියලා පෙන්වුවා. එහෙනම් දුක දකින්න තමා තුළම ඕනේ. තමා හා සම්බන්ධයකින්ම ඕනේ. තමා කිව්වේ මොකද්ද? ඇස කන දිව නාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවාත් එක්ක සම්බන්ධ වෙලා
අන්නේ ස්පර්ශයෙන් ගොඩනැගෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන ගොඩනැගුණාම ඒ සමග ගොඩනැගෙන්නා වූ ස්පර්ශයක් හට ගන්නවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා. අන්න ඒතොත් නැගිනවා කියන වේදනාව. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කිය. මෙන්න මේ වේදනාව දැනෙන කෙනාට දැනෙන්නේ කොතැනද? දුක පනවන්නේ අන්න එතෙන්ටයි. එහෙනම් යම් තැනක සත්වයා කියලා විද්‍යාමාන වුණාද? ඔන්නේ වේදනාව පහළ වෙන්නේ යම් තැනක දෙතන සත්වයෙක්. අන්නේ සත්වයාට දුක දැනෙනවා. ඒ සත්වයාටයි අසහනේ. ඒ සත්වයා විද්‍යාමාන වෙනතාකල් දුක් වේදනා විඳිනවා. එතනින් මිදීමයි නිවන් දැකීම. ඒ සත්‍යයගේ නිවන. දැන් මෙන්න මේ ටික දැක ගන්න. ඒ දුකයි කිව්වේ මොකද්ද? කොහොමද ගොඩ නැගින්නේ? ගොඩ නැගින්න එක දුකක් වෙන්නේ කොහොමද කියලා. ලෝකයෙන් මේ කයට අයිති මොනවද? අන්න බලනකොට විවිධ ක්‍රම වලින් පේනවා මේ ලෝකයෙන් කයට අයිති වෙච්ච හැදිලා තියෙන හැටි. ඇත් දෙක, කන් දෙක, නාහි, දිව, කය මේ ලෝකේ තියෙන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු ආදී කියන මේ බාහිර ලෝකේ තියෙන ඒවෙන් එකතු වෙලා හැදිලා තියෙන එක කොටසක්. අර දුක් විඳින එක හැදෙන්න, සත්වයා හැදෙන්න අවශ්‍ය කියන කොටසක් හැදුනා. ඊළඟට මොකද වෙන්නේ? ඒ කොටස තිබුණාටත් බෑ. ඒ ටිකෙන් විඳින්නා වූ, වින්දනය කරන්නා වූ හිතත් ඒ සමග බැඳෙන්න ඕනේ. ගත හිත දෙක හැදෙන්න ඕනේ. ගත හිත තිබුණාටත් බෑ. අනිෂ්ඨ අප්‍රිය දෙයක්, ඕකට පිළෙන දෙයක් වදින්න ඕනේ, ස්පර්ශ වෙන්න ඕනේ, අරමුණු වෙන්න ඕනේ. එනම් මේ ලෝකෙදි හැදිලා තියෙන්නේ මොනවැන්ද? අන්නේ පිළෙනේවෙන් වෙන් වෙච්ච ගතක් හිතක් තියෙන කෙනෙක් ඉන්නවද? බලනකොට ඔන්න ඔතන විමර්ශනය කියලා දැනගන්න ක්‍රමයක් දුන්නා. අට්ටියති බලන්න. පෙළෙන හැටි බලන්න ක්‍රමයක් කියා දුන්නා. මොනවද පෙළෙන්නේ? දැන් බලනවා පෙළෙන දේවල්. සීතලෙන් පෙළෙනවා. උෂ්ණයෙන් පෙළෙනවා. බඩගින්නෙන් පෙළෙනවා. පිපාසයෙන් පෙළෙනවා. මල බරින් පෙළෙනවා. මුත්‍රා බරින් පෙළෙනවා. මැසි මදුරුවන්ගෙන් පෙළෙනවා. ලෙඩ රෝග වලින් පෙළෙනවා. විවිධ කෘමි සතුන්ගෙන් පෙළෙනවා. ඉතින් ඕවා එකක් දෙකක් නෙමෙයි කිව්වේ. ලෙඩ රෝග වලින් කියවන ලෙඩ රෝග දහස් ගණනකින් පෙළෙනවා කෝකින් හරි. මැසි මදුරුවන්ගෙන් පෙළෙනවා කියවන කෝටි ප්‍රකෝටි ගණනක් ඉන්න කෘමි සතුන්ගෙන් පෙළෙනවා කොයි මොහොතේ කොයි ආකාරයෙන් හරි. බඩගින්නෙන් පෙළෙනවා කියවම එක මොහොතක් නෙමෙයි විවිධ හේතුන්ගෙන් ඇති වෙන්න පුළුවන් ආහාර හිඟ. ඒ ආහාර හිඟවීම නිසා විශාල වශයෙන් පෙළෙන්න පටන් ගන්නවා. එහෙනම් මොනවා නිසාද? නියඟයක් ආවොත් ආහාර නැතිලා පෙළෙනවා. ජලය නැතිලා පිපාසයෙන් පෙළෙනවා. අන්න නැති වෙන දේවල් හොරහතුරු කරදර එනවා. කපලා කොටලා දානවා. අප්‍රමාණ දුක් වේදනා, මානසික වේදනා විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේවට යමක් ගොදුරු වෙනවද? අන්නේ ගොදුරු වෙන සියල්ල අට්ඨියති කියන කොටසේ ලක්ෂණේ ගොදුරු. එහෙනම් මොනවද අට්ඨියති කියනට අහු වෙලා තියෙන්නේ? ඇත් දෙක, කන් දෙක, නාහි, දිව, කය, මන. හැදෙන ඔන්න ඔයාලට ගෝචර වෙනවා. ඕවට ගෝචර නොවන ඇස් දෙකක්, කන් දෙකක්, නාහයක්, දිවක්, කයක්, මනක් කාටවත් නැහැ. මෙන්න මේක හොඳට බලන්න කියලා පෙන්නනවා විග්‍රහ කරලා. දැන් මොකද්ද බැලුවේ ක්‍රමය? චක්කෝ අනිච්චං කියන එක දැනගන්න විස්තර කරනකොට මෙහෙම වෙනවා. කොහොමද?
චක්කුං අට්ඨියති සෝතං අට්ඨියති ගානං අට්ඨියති ජීවහා අට්ඨියති කායෝ අට්ඨියති මනෝ අට්ඨියති. ඇස පෙලෙනවා, කන පෙලෙනවා, නාහය පෙලෙනවා, දිව පෙලෙනවා, කය පෙලෙනවා, මන පෙලෙනවා. මොකද්ද මේ කියන්නේ? මේ අනිච්ච බලන හැටි. මේ පෙලෙන එක මොකද්ද? සැපද? අන්න දැන් නම් තේරෙනවා. මේවෙන් පෙලෙනවා නම් කොහොමද සැප වෙන්නේ? එහෙනම් ඇස සැපයි කියලා හිතාගෙන හිටියර මේවෙන් පෙලෙනවා නම් ඒක සැපද? අන්න අපි දැකින දේ පැත්තක් දකින්න දෙන. ඇස පෙලෙන නිසා දුකයි. අන්න ඒක දින අනිච්ච නිසා දුකයි කිව්වා කියලා. අට්ඨියති නිසා දුකයි. මෙන්න මේක හොඳට දැක්ක දාට ඇහැ හොඳ එකක් කියලා නේද මෙච්චර කල් කී හිටියේ. කන දිව නාසය ශරීරය හරි හොඳයි වටිනවා කිය නේද හිටියේ. දැන් අහන උඩල් ලැජ්ජයි. අනේ මෝඩකමට හිතාගෙන හිටිය තමයි එහෙම. මේ පෙලෙන කුණු ගොඩේ හැටි දැන් තමයි තේරෙන්නේ. එහෙනම් මේකට හොඳයි සතුටුයි කියලා සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා දැක්කනම් අන්න ඒකට කියනවා හරායති. ඔන්න අනිච්ච ලක්ෂණේ තව එකක්. අනිච්ච ලක්ෂණේ ලක්ෂණ තුනකට ඒකත් බෙදනවා. අට්ඨියති ලක්ෂණයයි හරායති ලක්ෂණයයි jigucchati ලක්ෂණයයි. ඔය අනිච්ච ලක්ෂණේ කොටස් තුනකට බෙදලා පෙන්නවා. බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ. එහෙනම් මොනවද මේ හැදිලා තියෙන්නේ? ඔය ඇස කන දිව නාසය ශරීරය කියන ටික හැදිලා තියෙන්නේ මොනවද කියලා බලපුවාම මල මුත්‍රා කියන්නේ මොනවද? අන්නේ අසුබ දේවල් වලින් හැදිලා තියෙන්නේ. මල මුත්‍රා අතර සෙනක නෙමේ හැදුනේ. කලල රූපය කියලා පටන් ගන්න තැනක් තියෙනවා මව් ගැබක් ඇතුලේ. මල මුත්‍රා ගොඩක් අසෙමයි ඒ පහළ වුනේ. ඊට පස්සේ පෝෂණය ඇදගෙන ඇස කන දිව නාසය ශරීරය කියන ටික වැඩුණා. මස්ලේ කයක් වශයෙන්. මල මුත්‍රා ගොඩක් අසෙමයි වැඩුණේ. මොනවැන්ද වැඩුණේ? මව් කාලා හිටන් පිට කළා දාපු ඕජස් වලින්මයි. අර මල මුත්‍රා සම්බන්ධ කොටස් වලින්මයි වැඩුණේ. ඊට පස්සේ කන බොනේ මොනවද වැඩුණේ? මේ කයේ තියෙන ඔක්කොම බලපුවාම මල මුත්‍රා කියලා හොටු වාගේ දේවල් මිසක් හොඳ සාරවත් එකකින්වත් ඒවා වැඩිලා හැදිලා නැහැ. මෙන්න මේකට කියනවා jigucchati. මේවා මේ අහක් කලේ යුතු කසල ගොඩවල් මිසක් වටිනවයි කියලා ගන්න මොනවද මේ ඇගේ තියෙන්නේ? ඕකත් අරන්ද මේ ආස්වාද පස්සේ යන්න කෑලි හොයාගෙන දඟලන්නේ. ඔන්න ඔය කුණු කොටස් 32කින් හැදිලා jigucchati වෙලා හැදිච්ච එකක්. වර්ණනා කරන්නේ මොන හොදක් කියලාද? ඕක අල්ලගත්ත තැන් පටන් ඔය කියන්නා වට්ටියති කියන විවිධ ආකාර පිළීම් වලට වාජන වෙනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් ඇති අට්ටියති හරායති jigucchati කියන යමක් ඇත්නම් ඒක සැපයි කියලා හොඳයි කියලා නිසි කියලා අනුමත කරනවද? ඒක පාවිච්චියට නිසිද අනිසිද? මහණෙනි ඔබලාගේ අදහස කියන්න කියලා බුදුරන් වහන්සේ ඇහුවේ. මහණෙනි මේ රූපේ නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවේ ඔන්න ඔකටයි. අනිච්ඡම් බන්ති කියලා බුදුරන් වහන්සේට භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නේ. ස්වාමීනි ওই જાති එකක් නම් කොහොමද අනිසි මිසක් නිසි වෙන්නේ? අනිසි කියන එක නම් හොඳට තේරෙනවා. ඇයි අනිසි වෙන්නේ? ඉච්ඡසේ පවත්තන්න බෑනේ. මේක නිසි කියලා ගන්න වටිනා දෙයක් නෑනේ. මේ දුක් ගොඩක් කොහොමද නිසි වෙන්නේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කළ දහම තුල මෙන්න මේ ටික අපිට තේරෙනවා. අන්න බුදුරජාන් වහන්සේ ඉදිරියේ භික්ෂුන් වහන්සේලා තේරිච්ච දහමක් පෙන්නුවා. Tamanට වැටහිච්ච දහමක්. මෙන්න මේකට කියවා යදානිච්ඡං තන් දුක්ඛං. යමක් අනිච්චද ඒක දුකයි. දැන් අර්ථය කොච්චර ලස්සනට තියෙනවද? මෙන්න මේ කුණු ගොඩක් තියෙනවා නම් යම් තැනක මෙහෙම පෙලි
මොනම විදිහකින්වත් පිළිසරණක් ලබා ගන්න බැරි, Tamanට කැමැතිසේ පවත්වන්න බැරි, තම වසඟේ තියාගෙන සැනසෙන්න බැරි, ඔය කුණු කොට පරිහරණය කරන්න කැමැතිද, සුදුසුද, නිසිද, අනිසිද? අන්න අහනවා නිච්ඡං අනිච්ඡං වාති. නිච්ඡද අනිච්ඡද? දැන් උත්තරේ දෙන්න කියන. අනිච්ඡං බන්තේනෝ කිය වෙන මොනවා කියන්නද? ඔච්චර ගැඹුරු හරවත් ධර්මයක් විග්‍රහ කරලා තියෙන අනිච්ච වචනේ දැන් මොකක්ද අහන්නේ? මහණනි, රූපේ ස්ථිරද නැද්ද? ස්වාමිනී ස්ථිර නෑ නේ ඉන්න. ස්ථිර නැත්නම් දුකද සැපද? ස්වාමිනී දුකයිනේ. දැන් මොන පටු උත්තරයක්ද මේ දීලා තියෙන්නේ, අහලා තියෙන්නේ? අර්ථය කොච්චර වැහිලාද? මෙන්න මේ වැහුණු අර්ථයක් ඇති පටු මනසකින්, පටු අදහසකින් ධර්ම අවබෝධ කරගන්න බැරි නිසා මේ මාර්ගඵලලාභී හිඟ වෙලා තියෙන්නේ. බුදුබණේ අඩුවක් වැහිමක් මිසක් මිනිස්සෙන්ගේ අඩුපාඩුව නෙමෙයි. මිනිස්සේ නෙමෙයි යථාර්ථයේ මේ ටික කියනකොට වැටහුණා නම් දවසයි දෙකයි කියන්න ඕනේ. අනේ අනිත්‍ය කියන්නේ මේකනේ. දුක කොටනේ නැ වෙන මොකද්ද මේකේ තියෙන්නේ? විනිවිද පේන්න පටන් ගන්නවා. විනිවිද පේනකොට විදර්ශනා වෙනවා. Taman ගැන හිතනකොට පේන්න පටන් ගන්නවා. කුණු වෙන හැටි, දිරන හැටි, කැඩෙන හැටි, වැහැරලා යන හැටි. ඇඟ රැලි වැටලා යන හැටි. අතපය ඇකිල්ල යන හැටි. කොන්ද කුදු වෙන හැටි. යන්නේ ඉන්නේ බැරි වෙන හැටි, කුණු වෙලා මැරලා යන හැටි. මොහොතකින් තමාගෙනම මැවිලා පිනා මේකද කය? මේකද හොඳ? අනිසි කියන්නේ මේක නෙන්නම්. අනිසි දකින්න මෙහෙම නුවණ පහළලා විනිවිද පේන්න පටන් ගන්නවා. ලස්සනයි කියන කයක් හිතපු එකක් ඉච්චර කල් වෙයි දහම දකින්න ඉස්සෙල්ලා. දකින්නකොට මොකද වෙන්නේ? බලා සිටියේදී මොහොතක් තුල පේන්න පටන් ගන්නවා ඒ කය වැහැරලා ගිහිල්ලා, වයසට ගිහිල්ලා, විවිධ අලන්තේට්ටම් වලට භාජන වෙලා, මැරලා පණුවන් ගහලා දීර්ඝකඩලා වැන්නසිලා යන හැටි. මිනිස්සයා තව හොඳට ඉන්නවා. වෙනදට නම් අනේ මට වඩා ගන්න හැන්නම්, බදා ගන්න හැන්නම් කියන මොහොත හිතෙනකොට දැන් මොකද හිතෙන්නේ? අනේ කුණු කයක හැටි. අනේ මේ කුණු කය විනාශෙලා යන හැටි. මොන හරියද? අන්න අදහස් පරිවර්තනය වෙලා දහම අවබෝධයට ආපුහාම ඇති වෙන වෙනස. ඊට පස්සේ කවුරුවා කියා දෙන්න ඕනේ ලස්සනයි, ඔය බලන්න එපා, ඒ පැත්ත හිත ඇදී. එහෙම එකක් කියන්නේ එකක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ධර්ම අවබෝධය. එච්චර කාල තිබිච්ච ලෝකෙ පිළිබඳ බලාපොරොත්තු කන පිට ගහලා දැන් තියෙන්නේ. ලස්සනයි, හොඳයි කියපුවා, සුවඳයි, රසයි කියපුවා, ඔක්කොගේම දකින්න පටන් ගන්නවා හරයක් නැති දෙයක් බව. ඒවා මර උගුල් බව පේන්න පටන් ගන්නවා. ඒව ඇසුරු කරන්න ගිහිල්ලා තමයි මේ ලෝකෙට බැඳි මේ අසහනියෙන් පිළිපෙලි යන්නේ. සහනිය හොය අසහනියක් පසුපස හඹායන මුලාවක් මිසක් කොයින්ද සහනයක් ලෝකේ කියලා. මේ පළවෙනි ධර්මාවබෝධය ලැබෙනකොට කියනවා සෝවාන් මාර්ග අනුගාමිකයෙක් වුණා. ඔහු කවදාවත් අපාගත කරන්නේ මොකෙන්ද? ඔහු මේ ලෝකේ මොනවද අල්ලාගෙන ඉන්නේ දැන්? ඔහුට මේ ලෝකේ වටින්නේ මොනවද? ගහලා මරලා ගන්න. ඔහුට හොරමර වංචාවෙන් ගන්න වටිනා දෙයක් ලෝකේ නෑ පේනවනේ. දස අකුසලිය කරන්න වටිනා දෙයක් ලෝකේ නෑ. අකුසල අසාධාරණයක් කියලා බදා ගන්න මම කියන්න මගේ කියන්න දෙයක් නෑ. ඔහු ඒක දැකලා ඉවරයි. ඒ දැකීමත් එක්කම දස අකුසලියේ බලවත් පැත්තක් ඔහුට ගොඩ නැගෙන්නේ නැති වෙන්න අනුසයත් එක්ක බිඳිලා යනවා. යම් දෘෂ්ටියක් තිබුණා නම් ඉස්සලා මේවා වැරදි නෑ මේවා හොඳයි කියලා. ඒ දිඨානුසය සම්පූර්ණ විනාශ වෙලා යනවා. සෝවන් ඵලයේදී මාර්ගයේදී 99.3 කාලයක් බහැලා යනවා. එහෙනම් මාර්ග අනුගාමිකයා වෙනකොට දෘෂ්ටියේ තරම් අති මාත්‍රයයි තියෙන්නේ. නැවත නගා සිටවන්න පුළුවන් දෘෂ්ටියක් එහෙම මේ පුද්දලයටවත් නැහැ. මුලා දෘෂ්ටියක් නැහැ. මෙන්න මේ ධම්ම අවබෝධය ලැබුණා නම් ඒවන් ඇහිච්ච ලෝකෙට පොලිසි හමුදා මොකටද? ඒ අය රකින්නේ මොකටද? කවුද රකින්නේ මොකටද? මොනවා රකින්නද? බුද්ධහම බබලන කාලේ මේ මුළු ලංකාව එහෙම දහමක තිබුණා කිව්වේ ඔන්න ඕකයි.
සත්‍ය අවබෝධය ලැබුණාට පස්සේ තමයි බුද්ධහමේ වටිනාකම දකින්නෙත්. ලෝකයේ අසාරත්වයේ දැකලා අත්හැරීමේදී නොඇලී කියලා පාපයන්ගෙන් මිදලා යන්නේ. හිත හිතා දඟලන දෙයක් නැහැ. අතිසාරයේ හැදිලා දෙඩේ තියෙනකන් බලාගෙනයි. තද කරගන්න යවන්න එපා කිව්වට හරියයි. මොනවා කරලා නවත්තන්න බෑ. නවත්තන්න මොනවා හරි කරලා හිර කළොත් මොකක් වෙයිද? ඉස්මෘතාර මතිලා සිහි නැතිලා වැටෙනවා අනිත් පැත්තට. දරන්න බෑ. බේතක් දීලා හොද කරනවා ලේඩි. පහර පංගු මෙතන කිව්වත් පහරන්න පුළුවන්. ඊට පස්සේ බෑනේ. එහෙනම් අතිසාරයට දෙන්න ඕනේ බේත්. අමුඩ ගහලා හරියන්නේ නැහැ කිව්වේ ඔකයි. ඒ වගේ නීති පනවපනව ඉඳලා හරියන්නේ නැහැ. මේ දූෂණ කරනවා, වංචා කරනවා, මෙච්චර බුදුදහම තියෙන රටේ කීයකට හරියන්නේ නැහැ. බේත වරද්දලා. වරද්දලා තියෙන බේත වැරදි පැත්ත පෙන්වා දීලා හරි බේත දුන්නා නම් බුදුදහමේ වටිනාකම ලෝකේ දැනගන්නවා. ඒකයි හේතුව. ඒ යථාර්ථයේ වහපු එක අපරාධයක් වෙලා තියෙන අරගන්න ඕනේ. විනාශ වෙලා නැහැ තව. බුද්ධාම ත්‍රිපිටකයේ සහසුද්ධියෙන් තියෙනවා හොඳට පැහැදිලිව. එන අනිත්‍ය දැක්කනම් දුක දකින්න 아무තු දෙයක් කරන්න දෙයක් නැහැ. ඒකෙන්ම දකින්නවා. අනිත්‍ය සංඥා, අනිත්‍යේ දුක්ඛ සංඥා. දුක්ඛේ අනාත්ම සංඥා. එහෙනම් මොකද්ද දකින්නේ? අනිත්‍ය මේ විදිහට දකින්නකොට අට්ටි යති හරායති jigucchati කියලා අනිත්‍ය ලක්ෂණය දකින්නකොට අනිත්‍ය දුක්ඛ සංඥාව ලස්සනට එනවනේ. ඊ අනිත්‍ය තුල අනිත්‍ය තුලින් මතුවෙච්ච දුක්ඛ සංඥාව වැටහෙන්න පටන් ගන්නවා. මෙහෙම පෙළෙන කයක්, මෙහෙම ජරාවටපත් වෙන ලැජ්ජාව විය යුතු කයක්. මෙහෙම කුණු කොටස් වලින් හැදිලා තියෙන කුණු කයක් දිර්ලා කැඩලා විනාශ වෙන්නේ මෙන්න මේකයි. මේ දිරනකොට කැඩෙනකොට විනාශ වෙනකොට විශාල දුක් වේදනා පිළීම හට ගන්නවා. මැරෙන එක නෙමෙයි ප්‍රශ්නේ. මර වේදනාව විඳිනකොට අන්න පෙළෙනවා. පෙළෙන්නේ නැතුව කොහොම මැරෙන්නද? පොඩ්ඩක් බලන්න මැරෙයිද කියලා බෙල්ල එහෙම මිරිකාගෙන. මිරිකන්න හිතන කොටත් යන්තම් මිරිකන නැගිලි දෙක තියෙන කොටත් උගරකට වේයිල යනවා හිර වෙනවා වේදනයි. එහෙනම් මොකද්ද තියෙන මේ දුක? මරණයත් එක්ක තියෙන අනිත්‍ය දුක මොකද්ද? පෙළෙනවා. මරණයෙන් පෙළෙනවා. ඒ දුක ඉවස ගන්න බැරුව මරන්න හදන මරණ බයෙන් පෙළෙනවා. මැරෙයිද? මැරෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ කියලා දකින්න නැතුව ඒත් පෙළෙනවා බයයි. බය කියන එක එනවා හරියට. සත්‍යය බයෙන් පෙළෙනවා. මෙන්න පෙළෙන සියල්ලට කියනවා අනිත්‍ය ලක්ෂණය. ඉතින් මේ පෙළෙනවා දුකයිනේ. අන්න අනිත්‍ය දුක්ඛ සංඥා. දැන් යමක් පෙළෙනවා නම් ඒක දුක නම් ඒ දෙකම තමන්ගේ අත්දැකීම නම් සාරද අසාරද අනත්තං අසාර කට්ටේ නාති. මෙන්න බුද්ධහම තුල අනත්ත කිව්ව අසාර නිසා ආත්ම ඇති නැති කතාවක් උතන ගත්තේ නැහැ. ඒ බවුණන්ගේ කතාව. බුද්ධහම පෙන්වන්නේ මොකද්ද? අනත්තං අසාර කට්ටේ නාති. අසාර කියන අර්ථයෙන් අනත්තයි කියනවා. එන අත්ත කිව්වේ සාරයි කියලා හිතා ඉන්න අර්ථයෙන්. අත්බව අත්බව කියලා අපි එකක් ගන්නවා. මුලාව නිසා අවිද්‍යාව නිසා ගත්ත නිගමනයක් අත්බව සාරයි. අසාරත්වය සාරයි කියලා අරන් ඉන්න අවිද්‍යාවෙන් මුලාවෙන්. ඒක තමයි ආර්ය විනය අත්ත කිව්වේ ඔන්න ඕක අරගෙන ඉන්නේ හින්දා. අත්ත අනත්ත බව දකින්න කියලා පෙන්නවා. අත්ත නෑ අත්ත කියන්නේ වැරදි. අවිද්‍යාවේ තීරණේ ඉන්න එපා. අත්තයි කියලා. අනාත්ම දෙයකට අත්ත කියලා හිතා ඉන්නේ කියලා දකින්න කියලා පෙන්නවා. අනාත්ම දෙයකට ආත්ම කියන කතාව නෙවෙයි මේ කිව්වේ. ඒක වෙන අංශයක්. බුදුරන් වහන්සේ පෙන්වුවේ ධර්මයේ ගැලපෙන්නේ නැති ධර්මාබෝධයට නුසුදුසු ඔය ආත්ම අනාත්ම කතාව ගන්න එපා කියලා පෙන්වන්නේ. ආත්මයක් ඇත ආත්මයක් නැත කියන දෙකම අයින් කරන්න.
ඒ ගැන හිතන්නම එපා. එහෙනම් මොකද්ද ගන්න කිව්වේ? අත්ද අනාත්මද බලන්නකෝ. ඒ කිව්වේ මොකද්ද? ආත්මද අනාත්මද බලන්න කිව්වා කියලා යද පෙන්නා තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ පෙන්වුවේ? අර්ථද අනර්ථද? ඒක තමයි අද අහලා තියෙන්නේ. වැව්වට හරියන්නේ නැහැ. අටුවා විග්‍රහ කරනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණී. අනත්තං අසාර කට්ටේ නාති. සරියුත් හාමුදුරුවෝ විග්‍රහ කරලා දීලා තියෙනවා අටුවාව. අසාරයි කියන අර්ථයෙන් අනත්ත කියන්නේ කියලා. දැන් පැහැදිලි වුණා හොඳටම. එහෙනම් අත්ත කියන්නේ සාරයි කියන අර්ථයෙන්. මේ ආර්ය විනී අත්ත අනත්ත කියන්නේ සාර අසාර කියන අදහස් දෙක. එහෙනම් අත්තද අනත්තද කියලා අහන්නේ. මෙබඳු වන්නා වූ දුක් දෙන පෙළෙන. මෙබඳු වන්නා මේ ගතහිත සාරයි කියලා ගන්න සුදුසුද අසාරද? මොකද්ද නිගමනේ? අනත්තම් බන්තේ කියලා කිව්වේ අසාරයි ස්වාමීනි. මෙන්න ධර්මය අවබෝධයට හේතු වෙන්නා උතිලක්ෂණය මත උනා. එහෙනම් මොකද්ද වෙන්නේ මේ? පෙළෙන ලක්ෂණය ලැජ්ජා විය යුතු පිළිකුල් කළ යුතු ලක්ෂණය. එහෙනම් පිළිකුල් කියන්නේ ජරා කියන එක නෙමෙයි කිව්වේ උතන බලන්න කියලා. මල මුත්‍රා වැනි අසුබ ලක්ෂණේ. ඒ කියන්නේ එපා කියලා තියෙන්නේ. එහෙම අප්‍රියාවක් නෙමෙයි මේ කියන්නේ සුබයි කියලා ගන්න දෙයක් නැහැ. අන්න ඒක දකින්න. කෙස්වල ලොම්වල නියපොතුවල දත්වල හංකඩවල මස්වල නහරවල ඇටවල ඇට මිදුරුවල වකුගඩුවල හදමාසවල පෙනහළුවල ඉතින් බඩවැල් වල බෙදලා තියෙන සිවිවල ඉතින් එකින් එක විග්‍රහ කරලා පෙන්නනවා. ගණ්ඩ හරියක් ඕකේවත් නැහැ. හොඳයි කියලා ගන්න සාරයි කියලා ගන්න එකක් නැහැ කියලා දකින්න. අනත්තං අසාර කට්ටේ නාති. අසාරයි කියලා දකින්න. අනත්තයි කියන්නේ ඕකයි. සාරයි කියලා හිතාගෙන උඩ දාගෙන යනවා. අසාර කුණු ගොඩ. පුරුදු වෙන දැකලා ඇත්ත. මෙන්න මෙහෙම දැකලා පුරුදු වුණාම අනිච්ච දුක්ඛ අනාත්ම හරියට දැක්කා වෙනවා. එහෙනම් මෙච්චර කල් කොහේ ගිහින් හරි වණ ඇහුවනම් අහන්න ඕනේ මොකටද? ඔන්නෝක වැටෙනකම්. අනිච්ච දුක්ඛ අනාත්ම හරියට වැටහිච්ච දාට අනේ ලෝකේ හැටි. මේකද ලෝකේ. මේකද පැතුවේ. මේ පස්සේද යන්නේ. මේක ගොඩ කරගෙන එකතු වෙලා ඉන්නද හදන්නේ. මේකෙන් මේ පිඹිලා ඉන්නද ලෝකෙට පෙන්වන්න හදන්නේ. ලෝකේ කියන්නේ මොකද? ඔය කුණු ගොඩ වල ටිකම නේද? මොකක්ද එහෙනම් හොඳ එකක් තියෙන්නේ ඕකේ. මෙන්න මෙහෙම දකින්නවා. අන්න දකින්නට මොකද වෙන්නේ? මනස වැඩෙනවා යථාර්ථේ. එතකොට යම් කිසි දෙන්නේ මැතිය මිතිවරු කියලා කිව්වට ඒගොල්ලන් පහර ගහන්න කියනවා නෙමෙයි. ලෝකයේ කෝටිපති වෙලා ඉන්න විවිධාකාර වන්නා වූ හොරවැර වංචා වලින් හරි කමන්නේ කුඩු විකුල්ලා හරි මත්පැන් විකුල්ලා හරි කමන්නේ. තම තමන්ගේ තත්ත්වේ කතා කරනවා නම් තියෙන උපගම් කියලා කතා කරනවා නම් එහෙම අවස්ථාවක් දැක්කොත් අහන්න ලැබුණොත් අරමුණුනොත් මොකද්ද දකින්නේ? අන්න පෙර ආයේ දැක්ක දෙයක් තියෙනවා. ගඟ යන ඇත්කුණ ඉඳමස් රසට සිඳු මැද වැද වෙනසුන මෙන් කපුටා. හොඳ අදහසක් උපමාවක් දියා තියෙනවා. ඇතෙක් මැරිලා කුණක් ගහගෙන යනවා. දැයිද ඔරුව වාගේ මේක යනවා ගඟේ. මේ කුණ දැක්ක කපුටෝ දෙන්නේ. දැකලා පොඩි හිලක් හදාගෙන මේකට ඇතුළට ගිහිල්ලා කනවා මේක. කනවා පහරනවා. ඉතින් ඔහේ ඉන්නවා. මේක ගහගෙන යනවා ඇලි ගඟේ. මස් රසල මුන් දෙනා මේකේ උන් දෙනාගේ වර්ණා කරව කකා ඉන්නවා. මෙහෙම ගිහිල්ලා හිටා මොකද කරන්නේ? ගංගාවේ මේ ඇත්කුණ ගිහිල්ලා මොහොත මැදට යනකම් ගියා. යනකොට මොකද වෙන්නේ? අන්න දැන් තමයි කපුටන්ට මතක් වුණේ කණ්ඩ එකකුත් ඇතුලේ නැහැ. බයක් ඇති වුණා. දැන් ඉතින් විනාසයි. යන් ගොඩ විවට කොහොමද යන්නේ?
වෙන යන්න දෙයක් නැහැ. පීනුවට යන්න දෙන ගොඩ බිමක් වහන්න දෙයක් නැහැ. වැටෙන්නේ කොහරද? අර හල පහර යන මුහුදටමයි. කපුටන්න මොකද උනේ? අර කෑදර උන්ට කකා කයිවාරු ගගහ ඉදලා හිටන් අන්තිමට සිද්ධ වුණා. ගිහිල්ලා හිටන් අර කියන මොහොත මැද වැටලා හිටන් මැරෙන්න. කොහේ වහන්නද? කපුට දෙන්නම මොහොතේ වැටලා හිටන් මැරිලා ගියා. මේ පොඩි උපමාවක්. ලද ඉසුරෙහි ලොබ වුවහොත් ඔබට භව සයුරෙන් ගමනක් නැත ගොඩට. අන්න උපමා මේ සංසන්දනය කරලා පෙන්නනවා. මේ ලෝකේ තියෙන සම්පත් කියලා හිතාගෙන මේවට ලෝභකම් කර කර ආසාවෙන් බැඳිලා හිටියොත් අර කපුටට වෙච්ච වැඩේ වෙනවා. උඹලත් යනවා ගහගෙන යම් කිසි දියහක. කොහෙද යන්නේ මේ? මහා සැඩපහරට ගහගෙන යනවා ගංගාවක. ගහගෙන යන්නේ කොහරද? සාගරයට. සංසාර සාගරේ. දැන් මේ සංසාරේ හොඳයි කියලා කයිවාරු ගගහ ගිහිල්ලා. ගියාට පස්සේ කොහරද වැටෙන්නේ? අර අවිද්‍යාව තෘෂ්ණා නැමැති කලගෙඩිය වලට අහු වෙලා විමුක්තියක් ලබා ගන්න සැලසෙන්න බැරුව සසරේම වැටෙනවා. පමාදෝ මච්චුනෝ බදං. ප්‍රමාද පුද්ගලයා මලයකෙක් වාගේ. සතර පා දුක විඳ විදා අනන්ත දුකට ගෝචර වෙනවා. මිදීමක් නැහැ. කපුට මුහුද වැහලා මලා වාගේ. උපමාවත් ගැලපිලා තියෙනවා කපුටටම. කාකෝ ජරාව කණෙව් ගැලපිලා තියෙනවා. කොළඹ කාකෝ එහෙම කියන්නේ. කොළඹ ඉන්න ඇත් නිකරු කරනවා නෙමෙයි. කොළඹ හොඳ වැදගත් ඔළුව මොලේ තියෙන ඕන තරම් ඉන්නවා. නමුත් ලෝක සම්මත කතාවලට ඔහොම ඒවා කියනවා එක්කෙනෙක් දෙන්නෙක් නිසා හරි වංචා කරන කුණු වේද කරන අය. නමුත් එහෙම කවුරු හරි එහෙම ඒවා කරනවා නම් පගා මරුවෝ නම් ජරාව කනවා නම් කාක්කෝම තමයි. ඒතර කොළඹ ඒ වගේම කාක්කෝ වෙනවා. ඉතින් අන්න ඒවා ගුණ මොකද වෙන්නේ? අන්නර කපුටට වෙච්ච වැඩේ වෙනවා කියන එකයි වෙන්නේ. ඉතින් මේ වගේ දකින්න ඕනේ. මේ යථාබෝධයේ ඉස්සෙල්ලාම ලැබුණ කෙනා දන්නවා. හරයක් සෝදායි තියෙනවා කියලා ගන්න කිසිම දෙයක් මේකේ නැහැ කියලා. ලෝකේ තියෙන අසාරත්වයක්. හොඳයි කියලා වර්ණනා කරන සම්පත්තියක් මේකේ නැහැ කියලා දැක්කහම ලාභේ කීර්තිය ප්‍රශංසාව කියන හිස් දේවල් කිය වැටෙනවා. එදාට ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන ලෝක සත්‍යය කරපු යම් දස කුසලයක් හා සම්බන්ධ යමක් ඇද්ද ඒ බලාපොරොත්තු චේතනා සුන් වෙලා යනවා. ඊට පස්සේ ආයතරයක් සත්තු මරන්න එපා හොරකම් කරන්න එපා කියලා කෑ ගහන්න දෙයක් නැහැ. ඒවා ඔක්කොම අත්හැරලා. සතර පාගත වෙන කෙලිස් ඉස්සෙල්ලා අත්හැරෙනවා. එයි මිදිලා ගිහිල්ලා කාම ලෝකේ බදන කෙලිස් අත්හැරිලා රූපායතර අරූපායතර ලෝකවල තියෙන කෙලිස් අත්හැරිලා සියලු කෙලෙසුන්ගේ මිදලා අවස්ථාවෙන් සසර සියලු දුකෙන් නිදහස් වෙන දැනට මඟ පෑදෙනවා. අන්නේ මඟ පෑදීමේ මූලික අඩිතාලම තමයි සෝවාන් මාර්ග අනුගාමිකයා කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගත්ත දාට ලැබෙන්නේ. ඉතින් අපි මේ පළවෙනි ප්‍රශ්නෙට මේ මුළු අද දවසේ වරුවම ගියා. නමුත් මෙතන මේ අහලා තියෙන ප්‍රශ්න සෑහෙන දෙයකට මේක ප්‍රශ්නෙන් උත්තර හම්බෙලා තියෙනවා. අපි තවදුරටත් වැඩිපුර විස්තර නැවත ගන්න බලාපොරොත්තු වෙමු.